අයිබෝන් සියලුම දෙනාට. ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ඔබ වෙත අරගෙන එන වීඩියෝ මාලාවේ තවත් වැදගත් වීඩියෝ එකක් සමගින් අද අපි ඔයගොල්ලෝ හමුවට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් ඔබ දන්නවා මේ වෙනකොට අපි කතා කර ඉන්නේ උසස් පෙළ විභාගය සඳහා අපේ දරුවන්ට අපහසුයි කියන අපහසු නැති ඔබ අපහසුයි කියන පාඩම් ඒකකයක් වන ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන්. ඊටම වැදගත් පාඩම් ඒකකයක්. න්‍යායාත්මක කරුණු සියල්ලම අපි මේ වෙනකොට ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව ගණනය කිරීම බොහෝමයක් අපි කතා කරලා තියෙනවා. අද අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා තවත් ඒ වගේ ගණනය කිරීම ආශ්‍රයෙන් ඔබට එන්න පුළුවන් යම් ගැටලු ගැන කතා කරලා. මොකද හේතුව අපි කතා කරපු ගණනය කිරීම ආශ්‍රිතව ගණන් තමයි ගොඩක් වෙලාවට එන්නේ ප්‍රශ්න පත්‍රයට. එතකොට ඒ වගේ ගණන් කීපයක් අපි නිකන් සාකච්ඡා කරනවා අද කොහොමද ඔයගොල්ලන්ට ගණනය කර ගන්න පුළුවන් කියලා. ඊට අමතරව විශේෂයෙන් තවත් එකතු වෙන අවස්ථාවන් තියෙනවා. අවස්ථාවන් තියෙනවා. විශේෂයෙන් ඩාලෙන්ටන් යුග්මය වගේ දේවල්. ඊට පස්සේ ට්‍රාන්සිස්ටරයක් එක්ක මෝටරයක් සම්බන්ධ වෙනවා නම් එහෙම නැත්නම් රිලේ එකක්, ඒ කියන්නේ රිලේ කොයිල් එකක් සම්බන්ධ වෙනවා නම්, ප්‍රේරකයක් සම්බන්ධ වෙනවා නම් මොන වගේ වෙනස්කාන්ත පරිපත්‍ය කරන්න ඕනි. ඒ වගේ විශේෂ කරුණු කීපයක් ගැන අපි අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි බලමු මේ ගණනය කිරීම වලට අදාළව කොහොමද අපි මේ ගණනය කිරීම කරගන්නේ. ඊට අමතරව අර විශේෂ දේවල් මොනවද කියන එක. මෙම පරිපත් සඳහා සිලිකන් වර්ගයේ ට්‍රාන්සිස්ටර් භාවිතා කර ඇති ලෙස ගෙන ගණනය කරන්න. සිලිකන් වර්ගයේ ට්‍රාන්සිස්ටර් භාවිතා කර ඇති ලෙස ගෙන ගණනය කරන්න. එතකොට පළවෙනි අභ්‍යාසය අපිට දීලා තියෙනවා පහත දී ඇති පරිපතේ ට්‍රාන්සිස්ටර් නැඹුරු ක්‍රමය නම් කර පාදම් ධාරාව හා සංග්‍රාහක ධාරාව ගණනය කරන්න. සැපයුම් වෝල්ටේජය වෝල්ට් 10යි කියනවා, බීටා 100යි කියනවා. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ මොන නැඹුරුවද? ස්ථිර නැඹුරුව තියෙන්නේ. එතකොට ස්ථිර නැඹුරුව නිසා අපිට අංගාල හොයන්න පුළුවන්. මෙන්න මෙතන IB හොයන්න පුළුවන්, VB හොයන්න ගන්න පුළුවන්. VBE සමානයි VCC. මේක මෙන්න මේ පාත් එක අපිට ගත්තාම කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ VCC සමානයි මේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාවය සහ VBE බේස් එමීටර් සන්ධියේ වෝල්ටීයතාවය එකතුවට. එහෙනම් VCC සමානයි VB ධන VBE නම් අපිට VB හොයාගත්තා එකක් ගාලා VB සමාන වෙනවා කාටද? VCC ඍණ VBE ද. එතකොට 10න් සප්ලයි වෝල්ටේජ් එක 10යි. ඒකෙන් 0.7ක් අඩු කළාම අපිට එනවා කවුද? VB. එතකොට VB දන්නවා නම් RB දන්නවා. එතකොට VB බෙදීම RB වලින් අපිට හොයාගත්ත එකේ කවුද? IB. මේවා අපි කතා කරපු දේවල්. ඒකයි මම ඉක්මනින් බෝඩ් එකේ හදන්න නැතුව ඔයගලන්ට විස්තර කරගෙන යන්නේ. එතකොට IB දන්නවා නම් IC සමානයි බීටා IB ඇසුරින් අපිට ගණනය කරගන්න පුළුවන් කවුද? මේක අපිට කියනවා පාදම් ධාරාව හොයන්න. පාදම් ධාරාව අපි හෙව්වා VB හොයලා VB යගේ RB වලින් බෙදුවාම අපිට ලැබෙනවා IB. ඊට පස්සේ IC සමානයි බීටා IB ඇසුරින් අපිට හොයාගන්න පුළුවන් කවුද? සංග්‍රාහක ධාරාව. IC හොයාගන්න පුළුවන්. එතකොට කොහොම පැහැදිලි? එහෙනම් අපිට එනවා මොකද්ද? මෙන්න මේ IB ගුණ කිරීම 100. බීටා කියන්නේ 100. IB කියන අගේ 100ෙන් ගුණ කළාම අපිට එනවා IC. එක ගැටලුවක් නේ. ඊගා ප්‍රශ්නෙට අපි යමු. පහත දී ඇති ට්‍රාන්සිස්ටර් නැඹුරු ක්‍රමයේ නම් කර පාදම් ධාරාව හා සංග්‍රාහක ධාරාව ගණනය කරන්න. ඒකත් ලේසි ප්‍රශ්නයක්. අපි ගමු. ආර වගේම ප්‍රශ්නයක්. අර විදියමයි. එතකොට ඔයගලන්ට පේනවා මේකේ නැඹුරු ක්‍රමයේ නම් කරන්නේ කියනවා. මේ මොන නැඹුරුවද තියෙන්නේ? ස්ථිර නැඹුරුව පාවිච්චි වෙලා තියෙන්නේ. ස්ථිර නැඹුරුව තමයි නැඹුරු ක්‍රමයේ. පාදම් ධාරාව හොයන්න. පාදම් ධාරාව හොයන්න කලින් අපි හොයා ගන්න ඕනේ VB. මේකෙත් අපිට VB හොයන්න පුළුවන්. VCC ඍණ VBE. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ පාත් එකේ ධාරා සම්බන්ධය ගත්තාම මෙන්න මේ සප්ලයි වෝල්ටේජ් එක සමාන වෙනවා. මෙයා දෙපස වෝල්ටීයතාවයේ එකතුවටයි බේස් එමීටර් සන්ධියේ වෝල්ටීයතාවයේ එකතුවට. එතකොට අපෙන් අහන්නේ කවුද? බේස් එමීටර් වෝල්ටීයතාවක් දීලා තියෙනවා. සප්ලයි එකක් දීලා තියෙනවා 10යි කියලා වෝල්ට්. මෙයා 0.7යි. මුළු වෝල්ටීයතාව 10 නම් 10.7ක් අඩු කරනවා අපිට එනවා කවුද? VB. එතකොට VB RB ගේ බෙදුවාම අපිට එනවා කවුද? IB. එතකොට එතනින් ඔන්න පාදම් ධාරාව යොගයගේ කොහොම ලේසියෙන්. ඊට පස්සේ අපෙන් අහනවා කවුද? සංග්‍රාහක ධාරාව IC. එතකොට IC සමානයි බීටා IB ඇසුරින්
අපිට පුළුවන් කවුද මෙන්න මේ IB අගය මේ බීටා අගය කියන්නේ 50න් ගුණ කරලා IC හොයාගන්න. බොහොම සරලයි. අපි ඊගා ප්‍රශ්නයට යමු. පාත ට්‍රාන්සිස්ටර් වර්ධකයේ ප්‍රධාන සංඥාවට අනුරූපව B ලක්ෂයේ ප්‍රතිදාන තරංගයේ හැඩය. දැන් මේකේ ඔයගලන්ට පේනවා පොදු විමෝචක වින්‍යාසය භාවිතා වෙනවා. පොදු විමෝචක වින්‍යාසය භාවිතා වෙනකොට පොදු විමෝචක වින්‍යාසය ඊට පස්සේ විමෝචක නැඹුරුව තමයි භාවිතා වෙලා තියෙන්නේ. මෙතන RE ප්‍රතිරෝධකයකුත් තියෙනවා. එතකොට මේකේ සිග්නල් එක දීලා තියෙනවා. මේ ධනාර්ධයක් සහ ඍණාර්ධයක් වෙන සිග්නල් එකක් දීලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ ඊට අනුරූප අවුට්පුට් එක. අපි දන්නවා මෙන්න මේ විමෝචක වින්‍යාසය. විමෝචක වින්‍යාසයේදී මෙන්න මෙතනින් මේ RC ප්‍රතිරෝධකයේ ගාවින් අවුට්පුට් එක ගත්තු ගමන් ඉන්පුට් එකේ ධනාර්ධයක් වෙනකොට අවුට්පුට් එකේ ඍණාර්ධයක් වෙනවා. අපි කිව්වා ප්‍රධානයේට ප්‍රතිදානයේ අංශක 180ක කලා වෙනසක් දක්වනවා. එහෙනම් අපිට මේකේ ප්‍රස්තාරය අදින්න කිව්වොත් ඇඳහැකි කොහමද? මෙතන ධනාර්ධයක් පිට වෙන මොහොතේ මේ පැත්තේ ඇඳෙන්නේ වර්ධිත ඍණාර්ධයක්. මෙතන ඍණාර්ධයක් පිට වෙන මොහොතේ අවුට්පුට් එකේ ඇඳෙන්නේ කවුද? වර්ධිත ධන අර්ධයක්. එහෙනම් ඔන්න පැහැදිලි. බැරි වෙලා හරි අපි මෙතනින් ගන්න නැතුව මෙන්න මේ RC යටින් ගන්න නැතුව අවුට්පුට් එක RE ගාවින් ගත්තොත් අපිට එන්නේ ධනාර්ධයටම ධනාර්ධයක් ඍණාර්ධයටම ඍණාර්ධයක්. RC වලට යටින් ගත්තොත් එන්නේ ධනාර්ධයට ඍණාර්ධයක් ඍණාර්ධයට ධන අර්ධයක්. එහෙනම් ඔයගලන්ට එකක් පැහැදිලි. මම ඔන්න දෙකම කතා කරා. එන ක්‍රම දෙකම කතා කළා. එතකොට ඊගා ප්‍රශ්නේ අපි බලමු. අපි ප්‍රශ්නේ උඩට දාලා ගමු. හතරවෙනි ප්‍රශ්නේ පහත පරිපථයේ සංග්‍රාහකයේ වෙත ඇතුළු වෙන ධාරාව මිලියම්පියර් 9.9 ධාරාලාභය 99ක්ද වේ. මේ සැපයුම් වෝල්ටේජ් තව වෝල්ට් 10යි. පළවෙනි ප්‍රශ්නේ අහන්න. බලන්න පළවෙනි ප්‍රශ්නේ මෙම ට්‍රාන්සිස්ටරේ භාවිතා වන නැඹුරු ක්‍රමය කුමක්ද? මෙතන ඔයගොල්ලන්ට පේනවා RC ප්‍රතිරෝධකය හරහා ගියාට පස්සේ තමයි RB වලට අරන් තියෙන්නේ. එහෙනම් කෙලින්ම මොකද්ද මේ නැඹුරුව? ස්වයං නැඹුරුව තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඊට පස්සේ IB ගණනය කරන්න මේක අපි හදුවා. අපි සම්පූර්ණ මේකට අදාළ ගාණක් හදුවා. ඒක නිසා මම දැන් ගණනය කරන්න යන්නේ නැහැ. දැන් ඔන්න ඔබට බාරයි ගණනය කිරීම. මොකද මම මේක ගණනය කරලා දුන්නොත් ඔයගොල්ලෝ ඒක බලාගෙන ඉන්නවා විතරයි. ඒක නිසා අපි මේකට අදාළ වීඩියෝ එකක් කළා. ඒ ආශ්‍රයෙන් ඔබට පුළුවන් මේක ගණනය කරගන්න. මෙන්න මේ ප්‍රශ්න ටික IB හොයන්න, RB හොයන්න, RC ප්‍රතිරෝධකය හරහා ධාරා හොයන්න, RC ප්‍රතිරෝධකයේ දෙපස විභව බැස්ම ගණනය කරන්න, VCE හොයන්න. ඒක එහෙනම් ඔන්න ඔබට බාරයි. ඊගා ප්‍රශ්නට අපි යමු. ඔන්න විශේෂ පරිපථයක් තියෙනවා. දැන් මෙච්චර වෙලා කතා කරලා අපි තන් ට්‍රාන්සිස්ටර් භාවිතා වෙන පරිපථ. මේකේ ඔයගොල්ලන්ට පේනවා ට්‍රාන්සිස්ටර් දෙකක් එකිනෙක සම්බන්ධ කරලා භාවිතා කරගෙන තියෙනවා. ඔන්න සුවිශේෂී අවස්ථාවක්. විශේෂයෙන් අපි භාවිතා කරන උපාංග වලට ලොකු ධාරාවක් අවශ්‍ය වෙනවා. ධාරාලාභය වැඩියෙන් අවශ්‍ය වෙලාවට අපි මෙන්න මේ විදිහට ට්‍රාන්සිස්ටර් යුග්මයක් එකිනෙක සම්බන්ධ කරනවා. අපි ඔන්නෝක හඳුන්වනවා ඩාර්ලින්ටන් යුග්මය කියලා. ඩාර්ලින්ටන් යුග්මය ඔන්න දුවේ පුතේ එහෙනම් ඩාර්ලින්ටන් යුග්මය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න ට්‍රාන්සිස්ටර් යුග්මය හඳුන්වන සුවිශේෂී නම තමයි මොකක්ද? ඩාර්ලින්ටන් යුග්මය. එතකොට අපිට කියනවා ට්‍රාන්සිස්ටර් දෙකේම VBE බිඳුවයි කියලා ගන්න. එතකොට මේ පරිපථය පොඩ්ඩක් අපි තේරුම් ගමු. එතකොට මෙතන XY කියලා ස්ථානයක් තියෙනවා. එතන ටච් කළාම මේ XY ස්ථානයේ ටච් කළාම මේක ඔන් වෙනවා. ඔන් වෙලා මොකද වෙන්නේ? මේ පළවෙනි ට්‍රාන්සිස්ටරේ බේස් එකට කරන්ට් එක ලැබෙනවා. එතකොට පළවෙනි ට්‍රාන්සිස්ටරේ බයස් වෙනවා. මේ සෙමිටර් සංජය බයස් වෙලා ඊට පස්සේ දෙවෙනි ට්‍රාන්සිස්ටරේ බේස් එකට කරන්ට් එක ලැබෙනවා. එතකොට දෙවෙනි ට්‍රාන්සිස්ටරේ බේස් එකට කරන්ට් එක ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රධාන මාර්ගයේ ධාරාව ගලන්න පටන් ගන්නවා. එතකොට රිලේ එක බදනවා. රිලේ කොයිල් එකට කරන්ට් එක ගිහිලා රිලේ කොයිල් එකට කරන්ට් එක ගිය ගමන් දැන් මේ නෝමල් ක්‍රෝස් එකයි කොමන් එකයිනේ බදලා තියෙන කරන්ට් එක නැති වෙලා කරන්ට් එක ගිය ගමන් මොකද වෙන්නේ? මේ කොමන් එක සම්බන්ධ වෙනවා නෝමලි ඕපන් එකට. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ කොමන් එක හරහා එතකොට වෝල්ට් 10ක් ලැබෙනවා මෙන්න මේ LED එකට. LED එක සම්බන්ධයි ග්‍රවුන්ඩ් එකට. එතකොට මේ වෝල්ට් 10යි LED එකේ ක්‍රියාකාරීත්වයට අදාළ වෝල්ටේජ් තාව ඉතුරු කරලා ඉතුරු ටික රඳවා ගන්නවා කවුද? මෙන්න මේ R1 කියන ප්‍රතිරෝධකය. එතකොට අපි මෙතන අත තියලා ටච් කරපු ගමන් මෙතන මොකද වෙන්නේ? LED එක පත්තු වෙනවා. ආපහු ටච් එක අතහැරිය ගමන් LED එක නිවෙනවා. ඔන්න ඒක තමයි මේ පරිපථයේ ක්‍රියාකාරීත්වයේ තියෙන විශේෂත්වය. එතකොට මෙතන රිලේ එකක් තියෙනවා. රිලේ කොයිල් එකේ එතකොට රිලේ කොයිල් එක සම්බන්ධ වෙලා තියෙනවා ට්‍රාන්සිස්ටරේට. ඒකේ ස්විච් එක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ පැත්තට.
LED එක පැත්තට. එතකොට මේ අග තුනක් තියෙන රිලේ එක අපි හඳුන්වනවා SPDT රිලේ එකක් කියලා. single pole double throw රිලේ එකක් කියලා. මම මේ බෝඩ් එකත් පොඩ්ඩක් මතක් කරන්නම් මේකේ අදාළ ගණනය කිරීම කරනකොට මේ රිලේ එකේ අග සම්බන්ධය. මොකද හේතුව රිලේ එක ගැන විශේෂයෙන් ඔබ දැනුවත් වෙන්න ඕනි ප්‍රායෝගික පරීක්ෂණයට සහ න්‍යායාත්මක පරීක්ෂණයට. හරි. එතකොට මේක පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහුවේ මොකද්ද? මේ ට්‍රාන්සිස්ටර් යුග්මය හඳුන්වන නම ඩාර්ලින්ටන් යුග්මය. දෙවෙනි ප්‍රශ්නය මෙහි ධාරාලාභය ගණනය කරන්න. ධාරාලාභය ගණනය කරන්න. ඩාර්ලින්ටන් යුග්මයේ ධාරාලාභය සමානයි. අපි අර කලින්ම මුලම අපි අර වීඩියෝ කතා කරනකොට ගණනය කිරීම කතා කරනකොට අපි කතා කළා මේක සම්පූර්ණ ධාරාලාභය සමාන වෙනවා β1. මෙන්න මේ පළවෙනි ට්‍රාන්සිස්ටරේ ධාරාලාභාගේ ගුණ කිරීම දෙවෙනි ට්‍රාන්සිස්ටරේ ධාරාලාභාගේ එන්න අපිට එනවා බීටා ටෝටල් සමානයි IB1 බීටා1 ගුණ කිරීම බීටා2 ඒ කියන්නේ 100 ගුණ කිරීම 25. එතකොට අපිට ලැබෙනවා කීයක්ද 2500ක අගයක් 2500ක බීටා අගයක් ලැබෙනවා මෙන්න මේ ඩාර්ලින්ටන් යුග්මයේ. එතකොට අපි ගන්නෙ මේක ගණනය කරන්නේ මෙහෙමයි බීටා සමානයි බීටා1 ඒ කියන්නේ බීටා1 කියන්නේ පළවෙනි ට්‍රාන්සිස්ටරේ බීටාගේ ගුණ කිරීම බීටා2 ඒ කියන්නේ දෙවෙනි ට්‍රාන්සිස්ටරේ බීටාගේ. එතකොට සම්පූර්ණ අගය අපිට එනවා 2500ක් කියලා. ඊගා ප්‍රශ්නේ අපෙන් අහනවා x හා y ලක්ෂ මත ස්පර්ශ වන ඇඟිලි තුනේ ප්‍රතිරෝධය. මෙන්න මෙතන දැන් x හා y ලක්ෂ අපි මේ පොඩ්ඩක් පාත් කරගත්තොත් අපිට බැලුව හැකි මෙන්න මෙතනට තියෙන ඇඟිලි තුනේ ප්‍රතිරෝධය. දැන් අපිට පේනවා මේ පාදවල නැඹුරු වෝල්ටේජ්තාව ලබා දෙන්න ප්‍රතිරෝධකයක් නැහැ. ප්‍රතිරෝධකයේ වෙනුවට මේ ප්‍රායෝගික පරිපත්‍යයක් මෙතන අපි ඇඟිල්ල තමයි තියන්නේ. එතකොට එහෙම තියෙන ඇඟිලි තුනේ ප්‍රතිරෝධය අපි ගන්නට යමු. ඇඟිලි තුනේ ප්‍රතිරෝධය කිලෝ 100 නම් පාදම් ධාරාව ගණනය කරන්න. IB හොයන්න තියෙන්නේ. අපි බලමු බෝඩ් එකේ IB හොයන විදිය කොහොමද කියලා. එතකොට ඩාර්ලින්ටන් යුග්මයේ ගණනය කිරීමට අදාළව මම බීටා එකක් මෙතන හදාන්නම් මම නිකන් කිව්වා. එතකොට මෙතන අපිට ගත්ත හැකි බීටා t සමානයි බීටා ටෝටල් කියන එක බීටා 1 ගුණ කිරීම බීටා 2 කියලා අපිට ගත්ත හැකි. එතකොට බීටා 1 එකේ තිබුණේ අපිට 100යි 100 ගුණ කිරීම 25යි ඒ කියන්නේ බීටා ටෝටල් එක අපිට එනවා 2500 කියලා ගියා. මේකට ඒකක හැම නැහැ. එතකොට ඔන්න අපි බීටා හොයාගත්තා. ඊට පස්සේ අර අපිට කිව්ව දෙවෙනි ප්‍රශ්නේ xy ලක්ෂ වලට අපි ස්පර්ශ කරන ඇඟිලි තුඩේ ප්‍රතිරෝධය කිලෝ 100 නම් IB ධාරාව ගණනය කරන්න. IB ගණනය කරන්න තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් එතකොට මට ලියන්න පුළුවන් VCC සමානයි VBE දන්න. VBE දන්න IB RB කියන VCC සමානයි VBE දන්න IB RB. එතකොට ඕකෙන් RB ප්‍රතිරෝධකයාගේ මම දන්නවා අර ඇඟිලි තුඩ තමයි RB ප්‍රතිරෝධකයේ විදිහට වැඩ කරන්නේ. එතකොට එයා කිලෝ 100ක අගයක් ගන්නවා. එතකොට VBE අපිට ගාණේ කියලා තියෙනවා VBE සමානයි 0යි කියලා සලකන්න කියලා. එතකොට VCC අපිට තියෙන්නේ වෝල්ට් 10ක ආපියක්. වෝල්ට් 10ක් තමයි සප්ලයි වෝල්ටේජ් එක. එහෙනම් මට ලියන්න පුළුවන් 10 සමානයි 0 ධන IB වරක් RB කියන්නේ කිලෝ 100යි. එතකොට 100 වැඩි කිරීම 10 3 වෙනි බලය. එතකොට මේක සුළු කළාම මට එනවා IB සමානයි IB අගේ එනවා 0.0.0.1 ඇම්පියර්. 0.0.0.1 ඇම්පියර්. එහෙම නැත්නම් මයික්‍රෝ ඇම්පියර් 100යි කියලා ගත්තා. මයික්‍රෝ ඇම්පියර් 100ක අගයක් එනවා IB සඳහා. එතකොට අපි මේක හෙව්වා. අපි මෙතන හෙව්වා දැන් xy අක්ෂ මත ස්පර්ශ වන ඇඟිලි තුඩේ ප්‍රතිරෝධය කිලෝ 100 නම් පාදම ධාරාව. IB අපි හෙව්වා. එතකොට IB හොයාගත්ත මේ සර්කිට් එකත් එක්ක අපි කතා කළොත් VCC සමානයි. VCC කියන්නේ මෙන්න මේ වෝල්ටේජ් එකේ 10 කියන එක. VCC සමානයි VBE අපි අපිට බිඳුව කියලා ගන්න කියලා තියෙනවා ට්‍රාන්සිස්ටර් දෙකේම. එතනයි මෙතනයි VBE බිඳුවයි කියලා. එතකොට VBE ආගේ බිඳුවයි VBE ධන
IB RB කියන සමීකරණය තමයි අපි හෙව්වේ. එතකොට IB අපි දන්නේ නැහැ. RB අපිට කිව්වා කිලෝ ඕම් 100යි කියලා. එතකොට ඒ ඇසුරින් අපි හොයාගත්ත කවුද? IB. ඊගාට අපි යමු. ඊගා ප්‍රශ්නෙට. පරිපථයේ ක්‍රියාකාරී අවස්ථාවේ පිළියමනය තුලින් ගලන ධාරාව ගණනය කරන්න. එතකොට බලන්න රිලේ එක තියෙන්නේ කොහෙද කියලා. ඔන්න රිලේ එක තියෙන්නේ මෙතන. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ IC කරන්ට් එක අපෙන් අහන්න. හැබැයි මේකේ තියෙනවා ගැටලුවක් මොකද්ද? IC කරන්ට් දෙකක් පාස් වෙනවා. මොකද හේතුව මේ ඩාර්ලින්ටන් නියුම් මේ. එතකොට අපිට මෙතනට ආදේශ වෙන්නේ මෙන්න මේ බීටා වෙනුවට අපි හොයාගත්ත බීටා ටෝටල් එක. අපි කිව්වා මේකේ බීටා ටෝටල් එක බීටා 1 ගුණ කිරීම බීටා 2 ඒ කියන්නේ 100 ගුණ කිරීම 25 කියන්නේ 2500යි. මේක බීටා. එහෙනම් මම ලියනවා සමීකරණය මොකද්ද මේකට? IC නේ හොයන්න ඕනේ. පිළියමනය හරහා මේ පිළියමනයේ ශ්‍රේණිගතයි මේ ඩාර්ලින්ටන් නියුම්මය. එතකොට අනිවාර්යයෙන් ශ්‍රේණිගත හින්දා මොකද වෙන්නේ? මුළු ධාරාව යනවා මෙන්න මේ කොයිල් එක හරහා. එහෙනම් මම ලියනවා මොකද්ද? IC සමානයි බීටා IB කියලා. එතකොට IB මම හොයාගත්තා. ඒක අර බීටා ටෝටල් අගෙන් ගුණ කළාම මට ලැබෙනවා කවුද? IC අගෙන්. එහෙනම් මොන පැහැදිලි? අපි බෝඩ් එකට ගිහිල්ලා බලමු ගණනය කරලා IC අගෙන් කීයද කියලා. එතකොට අපිට අපෙන් ඇහුවේ IC ධාරාව. එතකොට මම කිව්වා සමීකරණය තමයි IC සමානයි බීටා IB කියලා අපිට ගන්න හැකි. එතකොට බීටා අපි හොයාගත්තා 2500යි 2500 ගුණ කිරීම IB කියන්නේ ඇම්පියර් 0.0.0.1යි. එතකොට මට මේක ලියන්න පුළුවන් එක වැඩි කිරීම 10 ඍණ 1 2 3යි 4 එක වැඩි කිරීම 10 ඍණ 4. එතකොට මේක සුළු වෙනවා. උත්තරේ එනවා ඇම්පියර් 0.2 5යි කියන. එතකොට පිළිවෙල දඟනේ හරහා රිලේ එකේ කොයිල් එක හරහා අපිට ගන්නවා ඇම්පියර් 0.5ක අගයක්. එහෙම නැත්නම් මිලි ඇම්පියර් 250ක අගයක් ගලනවා. එතකොට එහෙනම් අපි අර පිළිවෙලේ තුලින් ගන්න ධාරාව IC හෙව්වා. ඊගාට විශේෂ කරුණක් අහනවා අපි පස්වෙනි ප්‍රශ්නේ. පිළිවෙලේ සමග පිළිවෙල දඟලේ සමග මේ රිලේ එක සමග සමාන්තරව යොදා ඇති ඩයෝඩේ කාර්ය කුමක්ද? සර්කිට් එකට යන්න මට එතකොට විස්තර ගන්න පුළුවන්. සර්කිට් එක බැලුවහම මෙන්න මෙතන රිලේ කොයිල්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ට්‍රාන්සිස්ටරයක් එක අපි කියන්නේ අර පේරණ දඟරයක් භාවිතා වෙන උපකරණයක්. ඒ කියන්නේ මෝටරයක් එහෙම නැත්නම් මේ රිලේ කොයිල් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි යන්නේ මෝටරේට එහෙම නැත්නම් රිලේ කොයිල් එකට සමාන්තරගතව ඩයෝඩයක් යොදන්න ඕනේ. මොකටද මේ ඩයෝඩ්? අපි දන්නවා මෙන්න මේ ට්‍රාන්සිස්ටරය හරහා ධාරාව ගැලීම නොගැලීම හරියට ස්විච් එක ඔන්න ඔෆ් අවස්ථාව වගේ. ඔය ධාරාව ගැලීම නොගැලීම කියන අවස්ථාව මේක හරහා ධාරාවක් ගලගලා ඉඳලා එකපාරට ඒ ගලන ධාරාව නතර වුණොත් අපි දන්නවා ප්‍රේරකයක් කරා ගලන ධාරාව එකපාරට වෙනස් වුණොත් ඒ ප්‍රේරකය තුල මොකද වෙන්නේ? ඉබේ ඇති වෙනවා විදුලි ධාරාව. අපි කියනවා ප්‍රතිවිද්‍යුත්ගාමක බලය. ඔන්න ඔය ඇති වෙන ප්‍රතිවිද්‍යුත්ගාමක බලයෙන් හින්දා මෙන්න මේ ට්‍රාන්සිස්ටර් පිච්චිලා යන්න පුළුවන්. බැක් EMF එක නිසා මොකද වෙන්න පුළුවන්? මෙන්න මේ ප්‍රේරණ දාගර භාවිතා වෙන උපකරණ වල ඇති වෙන බැක් EMF එක ප්‍රතිවිද්‍යුත්ගාමක බලය නිසා මේ ට්‍රාන්සිස්ටර් වලට හානි වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වන්න මොකද කරලා තියෙන්නේ? මේ ප්‍රේරණ දඟරේ කොයිල් එකට සමාන්තර ගත්තොත් ප්‍රේරණ දඟර භාවිතා වෙන උපකරණයට සමාන්තර ගත්තොත් ඩයෝඩයක් ඍජුකාරක ඩයෝඩයක් ඉදලා තියෙනවා. හැම වෙලේම බලන්න මේ ඩයෝඩේ යොදන දිශාව. සැපයුමේ ධන දිශාවට ඩයෝඩේ කැතෝඩේ යොමු වෙන විදිය. පැහැදිලි නේද? ප්‍රේරණ දඟරයට සමාන්තරගතව යොදුවාට මදි. මොකද වෙන්න ඕනේ? සැපයුමේ ධන දිශාවට මේ ඩයෝඩේ කැතෝඩේ සම්බන්ධ වෙන්න යොදන්න ඕනේ. එතකොට බැක් EMF එක මේක හරහාම ඩිස්චාර්ජ් වෙලා ට්‍රාන්සිස්ටර් ආරක්ෂා වෙනවා. ඉන්නම් එතකොට මේ ප්‍රේරණ දඟරයට මේ රිලේ කොයිල් එකේ දඟරයට සමාන්තරගතව යොදලා තියෙන ඩයෝඩේ කාර්යය තමයි මොකද්ද? ප්‍රතිවිද්‍යුත්ගාමක බලයන්ගේ මේ ට්‍රාන්සිස්ටර් ආරක්ෂා කරන මේ ප්‍රතිවිද්‍යුත්ගාමක බලය මෙතනම විසර්ජනය කරලා දාන, ඩිස්චාර්ජ් කරලා දාන. එහෙනම් ඔන්න මේ ප්‍රශ්නෙත් පැහැදිලි. අනිවාර්යෙන් දුවේ පුතේ මතක තියාගන්න. මේ ප්‍රේරණ දඟර භාවිතා වෙන උපකරණ එක්ක රිලේ එකක් අපි කියනවා මේ රිලේ කොයිල් එකක් එහෙම නැත්නම් මෝටර භාවිතා වුණොත් අනිවාර්යෙන් මේ ට්‍රාන්සිස්ටර් එක මේ ඩයෝඩ් එක යොදන්න ඕනේ. හරි. ඊගා ප්‍රශ්නය අපි බලමු. එතකොට එහෙනම් පිළිවෙලට සමාන්තරව යොදලා තියෙන ඩයෝඩේ කාර්යය අපි කිව්වා පරිපථයේ LED පහන වෝල්ට් 3යි මිලි ඇම්පියර් 20 නම්
ඊට හානි නොවීමට ශ්‍රේණිගත කර ඇති ප්‍රතිරෝධකයේ අගය ගණනය කරන්න. දැන් මේක පල්ලෙහාට ගත්තොත් මෙන්න මෙතන වෝල්ට් 10ක් ලැබිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ කොමන්ඩ් එකෙන් වෝල්ට් 10ක් සම්බන්ධ වෙනවා කාටද? LED එකට. එතකොට මේ LED එකේ ක්‍රියාකාරී වෝල්ටේජය වෝල්ට් 3යි. ධාරාව මිලි ඇම්පියර් 20යි කියලා කියනවා. එතකොට මෙන්න මේ වෝල්ට් 10න් එතනට එන්න ඕනේ වෝල්ට් 3යි. ඊට පස්සේ මෙන්න මේ LED එක හරහා ගලන්න ඕනේ කීයද? මිලි ඇම්පියර් 20යි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ R1 ප්‍රතිරෝධකයාගේ. අපි ඔකත් න්‍යායාත්මක කරුණු වල ඉගෙන ගන්නවා. මෙන්න මේ R1 ගේ අගය අපිට හොයන්න සමීකරණයක් තියෙනවා. ඔන්න මතක තියාගන්න. R1 සමානයි. එහෙම නැත්නම් R සමානයි VS ඍණ VLED. VS කියන්නේ සැපයුම් වෝල්ටේජතාව. සැපයුම් වෝල්ටේජතාවයෙන් අඩු කරනවා කවුද? LED එකේ ක්‍රියාකාරී වෝල්ටේජතාව. VS 10යි. VLED අපිට කියලා තියෙනවා 3යි. 10න් 3ක් අඩු කළා අපි ඒක බෙදනවා කාගෙන්ද? ILED වලින්. ILED කියන්නේ මෙන්න මේ LED එක තුලින් ගැලිය හැකි උපරිම ධාරාව. එතකොට අපිට එනවා ප්‍රතිරෝධයගේ ඕම් වලින්. අපි බෝඩ් එකට සම්බන්ධ වෙලා බලමු. ප්‍රතිරෝධයගේ කීයද කියලා. එතකොට අපෙන් අහනවා R1 ප්‍රතිරෝධකයාගේ. එතකොට R1 සමානයි මම කිව්වා මේ සමීකරණයක් තියෙනවා. ඔන්න මතක තියාගන්න. R1 සමානයි VS ඍණ VLED බෙදීම කවුද? ILED. එතකොට අපිට VLED දීලා තියෙනවා. මම එතකොට ආදේශ කරනවා VS කියන්නේ වෝල්ට් 10යි. 10 ඍණ VLED කියන්නේ 3යි. ඒක බෙදීම ILED කියන්නේ මිලි ඇම්පියර් 20යි. එතකොට මිලි ඇම්පියර් කරන්න ඕනේ 20 බෙදීම 1000 කියලා තමයි එන්නේ. එතකොට ඔයගලන්ට පේනවා 10 ඍණ 3 බෙදීම 20 බෙදීම 1000. බෙදීමක් කියන්නේ බෙදීමක් නිසා මේක මට උඩට ගන්න පුළුවන් ಗುಣ කිරීමක් කරලා. එතකොට මෙතනින් මම සුළු කරගත්ත හැකි මේ බිඳුවට මේ බිඳුව මම සුළු කරලා දානවා. එතකොට මෙතන 10 3ක් අඩු කළාම මට එන්නේ 7යි. 7 ගුණ කිරීම 100 කියන්නේ 700යි. 700 බෙදීම 2 කියන්නේ ඕම් 350. එහෙනම් ඔන්න පැහැදිලි ඕගොල්ලන්ට ශ්‍රේණිගත කළ යුතු R1 ප්‍රතිරෝධකයාගේ ඕම් 350යි. එතකොට මේවත් මතක තියාගන්න. මේවත් වැදගත් වේවි ගණනය කිරීම සඳහා. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති මේ ශ්‍රේණිගත කළ යුතු ප්‍රතිරෝධක අගයත් අපි එවුවා. එහෙනම් ඔන්න ඩාර්ලින්ටන් යුග්ම පරිපථයකට අදාළ ගණනය කිරීමකුත් දුරපිට ඔන්න අපි ඔබ වෙනුවෙන් කළා. ඊට පස්සේ තියෙන ප්‍රශ්න ටිකක් අපි බලමු. හරි. ඊට පස්සේ තියෙන තරම් කතා කරපු වගේ ප්‍රශ්නයක්. ස්ථිර නම්බු පරිපථයක් තියෙන්නේ. ඒකත් ඔබට ගණනය කරන්න පුළුවන්. ඒකත් මම ඔබට ඉතුරු කරනවා. මොකද සියලුම දේවල් මම ගණනය කරලා හරියන්නේ නැහැ නේද? ඒක තමයි විභාගය සඳහා පෙනී සිටින්නේ. ඒ නිසා ඔබ මේ දේවල් ගණනය කර යුතුයි. හරි. ඊගා ප්‍රශ්නයට අපි යමු. ඊගා ප්‍රශ්නේ මේකේ මේ පරිපථයට අදාළ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. ඔබට ඒක ගණනය කරන්න පුළුවන් ඒ ටික. ඊට අපි අදාළලා යනවා 7 වෙනි ප්‍රශ්නෙට. හරි. 7 වෙනි ප්‍රශ්නේ තර වගේමයි පොඩි වෙනසකට තියෙන්නේ. මෙතන LED එකක් සම්බන්ධ කරලා තියෙනවා. විචාල ප්‍රතිරෝධකයක් තියෙනවා. ඊට පස්සේ බීටාගේ අපිට දීලා තියෙනවා. VCE සැචුරේටර්ගේ අපිට දීලා තියෙනවා. මේ සියල්ල ඇසුරින් ප්‍රශ්න ටික අහන්නේ. අපි බලමු පොඩ්ඩක් ප්‍රශ්න මොනවද කියන්නේ. ट्रांजिस्टर मेमरी क्रमයේ ඒක පුළුවන් අපිට ගැටලුවක් නැහැ. RC ප්‍රතිරෝධකයාගේ ආදාන ධාරාව හරි. මේ ටික ඔක්කොම අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන මම පොඩ්ඩක් කියන්නම්. බල්බේ දැල්වීමේදී හා නිවීමේදී පිහිටන ट्रांजिस्टरයේ ක්‍රියාකාරී කලාප දෙක. එතකොට මේකේ බල්බයක් නිවෙනවා බස් වෙනවා කියන්නේ. ट्रांजिस्टर එක ස්විචින් අවස්ථාව. ट्रांजिस्टर as a switch කියන්නේ. ट्रांजिस्टर එක ස්විච් එකක් ලෙස භාවිත. ස්විච් එකක් ලෙස භාවිතයේ ක්‍රියාකාරී අවස්ථා දෙක තමයි ඔයගලන්ට මතකයි අර අපි කතා කළා ලාක්ෂණික වක්‍රවල ट्रांजिस्टर පැවතුම් අවස්ථා තුන පවත්වා ගන්න පුළුවන් අවස්ථා රීජන් තුන කට් ඔෆ් රීජන් එක ඇක්ටිව් රීජන් එක සහ සැචුරේටඩ් රීජන් එක. ඒකෙන් ස්විච් එකක් නම් අනිවාර්යෙන් භාවිතා වෙන්නේ කපාහැලි කලාපය සහ සම්පූර්ණ කලාපය. අපි කියනවා කට් ඔෆ් රීජන් එකයි සැචුරේටඩ් රීජන් එකයි. එහෙනම් මොන එකත් ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයක් ඇද්ද ट्रांजिस्टर ක්‍රියාකාරී කලාප තුන. ඒවා අපි කතා කරපුවා. ඔබට මේ දේවල් සියල්ලම පුළුවන්. ඊට පස්සේ අපි යමු තව පල්ලෙහාට. ඒක ප්‍රශ්න ටිකක් තියෙනවා පොඩ්ඩක් ගන්න බලන්න. ट्रांजिस्टर පාදන් ධාරාව අනුව සංග්‍රාහක ධාරාව වෙනස් වීමේ වක්‍රයද ක්‍රියාකාරී කලාප නම් කරන්න. අපි කතා කරමු. ඒක පුළුවන්. ස්විච් එක ලෙස ක්‍රියාත්මක වෙන කලාප දෙක. දැන් කලින් ප්‍රශ්නේ කතා කරපු එක ඕන්න මෙතන තහනම්. කලින් තුනේ පරිපථයක් ඇඳලා දීලා මේක නිකන් ගෙලින්ම අහන්න.
එම කලාපවලදී පාදක ධාරාව හා සංග්‍රාහක ධාරාව අතර සම්බන්ධය. මේ කලාප අනුව අපි ඒවා කතා කළා ඔක්කොම එකකින් අපිට පුළුවන් ට්‍රාන්සිස්ටරයක් සමග පිළියමනය භාවිතාවල පිට පිළියමනයට සමාන්තරගතව ඍජුකාරක ඩයෝඩයක් සම්බන්ධ කරගත්තේ ආකාරයේ පරිපථ සටහනකින් අනුදක්වනවා. දැන් අපි කලින් එකක් කතා කරා පොඩ්ඩකට කලින්. එසේ ඍජුකාරක ඩයෝඩයක් සම්බන්ධ කිරීමේ පරමාර්ථයත් මම කිව්වා මොකද්ද? අර පිළියමන නගර තුල එහෙම නැත්නම් පරිනාලිකා තුල පේරණ නගර තුල ධාරාව වෙනස් වීමෙන් ඇතිවන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය EMF එකෙන් ට්‍රාන්සිස්ටරය ආරක්ෂා කර ගැනීම. ඊගාව එක අපි බලමු පරිපථය. ආලෝක සංවේදී ස්විච් එකක් තියෙනවා. එතකොට ඔයගලන්ට පැහැදිලි මෙතන LDR එකක් තියෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය. මේවා ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තොත් ඔයගලන්ට ගණන් හදන්න පුළුවන්. ක්‍රියාකාරීත්වය තමයි දැන් ඔයගලන්ට පේනවා වෝල්ට් 12ක සප්ලයි වෝල්ටේජ් එකක් තියෙනවා. R3 කියලා ප්‍රතිරෝධකයක් තියෙනවා. LED එකක් තියෙනවා. ට්‍රාන්සිස්ටරය හරහා. එතකොට මේ LED එක දැල් වෙන්න නම් අපි දන්නවා මේ පාදමට අවශ්‍ය නැඹුරු වෝල්ටීයතාව ලැබෙන්න ඕනේ. එතකොට පාදම නැඹුරු වුණොත් තමයි මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රධාන මාර්ගයේ ධාරාව ගන්නලා LED එක පත්තු වෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා. මෙතන LDR එක තියෙන ක්‍රියාවලිය තමයි අපි කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ආලෝකයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩුයි. ආලෝකයේ අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි. එතකොට මේ පහන දැල් වෙන්න. මෙන්න මෙතන වෝල්ට් 12ක් තියෙනවා. අඳුරේදී මෙතන ප්‍රතිරෝධය වැඩි. ඒ කියන්නේ මෙතන ධාරාවක් එන්නේ නැහැ. ධාරාවක් එන්නේ නැහැ කියන්නේ ට්‍රාන්සිස්ටරේ දැල් නැඹුරු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? LED එක නිවිලා. අඳුරේදී LED එක නිවිලා. මෙතන ආලෝකය ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙලා මෙන්න මේ විභව බෙදුම එන්නේ. මේ LDR එකයි R1 එකයි වැඩ කරනවා විභව බෙදුමක් විදියට. එතකොට මෙතන නියත වෝල්ටේජතාවක් ඇවිල්ලා මොකද වෙන්නේ? මෙන්න මේ R2 හරහා පාදම නැඹුරු ධාරාව ලැබිලා මේ ට්‍රාන්සිස්ටරය ඔන් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රධාන මාර්ගයේ ධාරාව ගන්න නිසා මොකද වෙන්නේ? LED එක පත්තු වෙනවා. ආලෝකයේදී තමයි LED එක පත්තු වෙන්නේ. අඳුරේදී LED එක නිවිලා නිවෙන්න හේතුව මොකක්ද? LDR එකේ ප්‍රතිරෝධය අඳුරේදී ඉතාම වැඩි. එතකොට මෙතනට ගන්න ධාරාව ඊට සාපේක්ෂව ඉතාම අඩු නිසා. ඒ ප්‍රශ්න අහලා තියෙනවා ආලෝක තත්ත්වය අනුව මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. මේ පරිපථය සඳහා භාවිතා වන ට්‍රාන්සිස්ටර් නැඹුරු ක්‍රමය ඔය පුළුවන්. R1, R2, R3 LDR මේ කාර්ය වෙන වෙනම නම් කරන්න. ඒකත් අපි පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් පල්ලෙහාට ගත්තොත් මේකේ R1 ගේ අගේ මේ විභව බෙදුමක්. එතකොට මෙයා තමයි පාලනය කරන්නේ කවුද? මෙන්න මෙතනට ලැබෙන වෝල්ටීයතාව. විභව බෙදුමක් නිසා පාදමට ලැබෙන මෙන්න මේ පාදම් අග්‍රය VB තීරණය කරනවා මෙතනින්. R2 කරන්නේ මේ IB සීමා කරනවා පාදම් ධාරාව සීමා කරනවා මේ R2 මගින් පාදම් ධාරාව සහ වෝල්ටීයතාව සීමා කර ගන්නවා. LDR එකේ කාර්යය තමයි ආලෝක සංවේදකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ආලෝකයට අනුව ප්‍රතිරෝධය අඩුවීම හෝ වැඩිවීම කරන්නේ කවුද? LDR එක. මේ R3 ගේ කාර්යය තමයි මෙන්න මේ LED එක තුලින් ගැලිය හැකි උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලන්න නොදී LED එක ආරක්ෂා කරනවා. එහෙනම් ඔන්න පැහැදිලි. R3 ගේ කාර්යය තමයි LED එක ආරක්ෂා කිරීම. ඒ කියන්නේ LED එකේ උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලන්න නොදීම. මෙයාගේ කාර්යය පාදමට අවශ්‍ය ධාරාව පාලනය කරනවා. පාදම වෝල්ටීයතාව පාලනය කරනවා. මෙයාගේ කාර්යය තමයි මොකක්ද? R1 ගේ විභව බෙදුමක් ලෙස ක්‍රියාත්මක වෙලා මේ පාදමට අවශ්‍ය වෝල්ටීයතාව මෙතනට ලබා දෙනවා. ඊගා ප්‍රශ්නේ ආලෝක විභජක ඩයෝඩයේ ක්‍රියාත්මක වන ආලෝක මට්ටම සීරු මාරු කිරීමට උපාංගයක් යෙදිය යුතු ආකාරය පරිපථ සටහනක් මගින් පැහැදිලි කරන්න. එතකොට අපි මෙතනට දාගන්න. මෙන්න මේ හරියට දාගන්න ඕනේ අපි මොකද්ද? විචාල්‍ය ප්‍රතිරෝධක. විචාල්‍ය ප්‍රතිරෝධකයක් දාලා අපිට කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් මොකද්ද? LDR එක හරහා පරිපථයේ ඔන් වෙන ආලෝක තීව්‍රතාව කොච්චරද කියන්නේ. ඊගා ප්‍රශ්නෙට අපි යමු. මේ වගේ රාත්‍රී කාලයේදී වෝල්ට් 230ක් මගින් ක්‍රියාත්මක වන වීදි ලාම්පු ස්වයංක්‍රීයව දැල්විය හැකි. දැල්වීමට සුදුසු පරිපථයක් සුදුසු පරිදි මේ පරිපථය නැවත වෙනස් කර අඳින්න. එතකොට මේකේ තියෙන LED එකක් අපි යන් එතන. මෙතන තියෙන LED එක. මෙන්න මේ LED එක වෙනුවට අපි යොදන්න ඕනේ මොකද්ද මෙතන? රිලේ එකක් යොදන්න ඕනේ. අපි SPDT රිලේ එකක් යොදපු පරිපථයක් කතා කළා. එතකොට අපිට පුළුවන් මේ රිලේ එක හරහා වෝල්ට් 12ක්
ඔන් ඔෆ් කරගන්න. රිලේ එක සහ ට්‍රාන්සිස්ටර් එක හරහා වෝල්ට් 12ක සැපයුමක් ඔන් ඔෆ් කරලා එතනින් මේ පැත්තෙන් කෙලින්ම 230 විදුලි පහනක් ඔන් ඔෆ් කරගන්න. අපි බලමු මේ පරිපථ සටහන අඳින්නේ කොහොමද කියලා බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඊගා ප්‍රශ්න අපි බලමු. මෙහි ආලෝක විමෝචක ඩයෝඩයේ ක්‍රියාත්මක වන ආලෝක මට්ටම සීරු මාරු කිරීමට උපාංගයක් යෙදිය යුතු ආකාරයේ පරිපථ සටහනක් මගින් පැහැදිලි කරන්න. එතකොට අපිට එන්න ඕනේ මේ සර්කිට් එක බැලුවොත්. සර්කිට් එක අපි පොඩ්ඩක් ගමු. එතකොට මෙන්න මේ LDR එක හරහා ප්‍රතිරෝධය අඩුම මොකද වෙන්නේ? ධාරාව පල්ලෙහාට ගලාගෙන යවෙනවා. ඇවිල්ලා මෙතනින් කොටසක් ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙනවා. මේ විභව බෙදුම හරහා. එතකොට අපිට මෙන්න මේ හරියට දා ගන්න පුළුවන් කවුද? මෙන්න මේ R1 ට ඉහළින් හෝ පහළින් විචාල්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට මොකද වෙන්නේ? ඊට අනුරූපව මෙන්න මෙතනට ලැබෙන වෝල්ටේජ් තාම වෙනස් වෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ LED එක ඔන් වෙන ආලෝක තීව්‍රතාව කොච්චරද කියලා වෙනස් කරගන්න. එතකොට අපි පරිපථ සටහනක් ඇතුලින් බැලුවොත් බෝඩ් එකට සම්බන්ධ වෙලා බලමු ඉක්මනින්. කොහොමද මේ ප්‍රතිරෝධකය අපි යොදලා පරිපථය අඳින්නේ කියන්නේ. එතකොට ඔන්න පරිපථය අපි ඇඳගත්තා. එතකොට LDR එක මෙතන තියෙනවා. අපිට ඕනි ආලෝක තීව්‍රතාව අනුව මේකේ දැල්වීම LED එක ඔන් වීම වෙනස් කරන්න. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ හරියෙන් දාගන්න. කවුද? විචාල්‍ය ප්‍රතිරෝධකය. මේ හරියෙන් විචාල්‍ය ප්‍රතිරෝධකයක් දාගත්තාම අපිට යා අඩු වැඩි කරලා පුළුවන්. ආලෝක තීව්‍රතාවයට අනුව මෙන්න මේ LED එක වත් වෙන කාලය තීරණය කරන්න. ඊගා ප්‍රශ්නේ අපි එතනට යනකොට ප්‍රශ්නේ අපෙන් අහන්නේ මම මෙතන ඉඳලාම කතා කරනවා. ඊගා ප්‍රශ්නේ කියන්නේ මේකෙන් අපිට 230 ලාම්පු පත්තු කරන්න. 230 ලාම්පු දැන් මෙතන පත්තු වෙන්නේ වෝල්ට් 12කින් රෙසිස්ටන්ස් එකක් කරා LED එකක්. ඒ වෙනුවට 230 වීදි ලාම්පු ස්වයංක්‍රීයව දැල්වෙන්න පරිපථයක් සකස් කරන්න කියලා. එතකොට අපිට මේකෙන්ම සකස් කරන්න පුළුවන් මේ ඇසුරින්ම අපි මොකද කරන්නේ? අපි මෙන්න මෙතන මේ LED එකයි මෙන්න මේ ප්‍රතිරෝධකයයි කියන දෙන්නම අයින් කරලා දානවා. අයින් කරලා දාන මෙතන සම්බන්ධ කරනවා කවුද? පිළියවන. පිළියවනයක් කිව්වේ රිලේ එකක්. කොයිල් වෝල්ටේජ් එක වෝල්ට් 12ක් වෙන රිලේ එකක් සම්බන්ධ කරනවා SPDT රිලේ එකක්. එතකොට SPDT රිලේ එකක් වෙනකොට අග්‍ර කීයක් තියෙනවද? අග්‍ර 5ක් තියෙනවා. අග්‍ර 5න් අග්‍ර 3ක් මේ ස්විච් එක අග්‍ර. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ තියෙන මගේ කොමන්ඩ් එක. මෙයා normally open එක. මෙයා normally close එක. එතකොට මේකේ රිලේ එක ගැන මම මෙතනින්ම කියන්නම්. මෙන්න මේ රිලේ එකේ කොයිල් අග්‍ර දෙකට කරන්ට් එක දුන්නා. රිලේ එකේ කොයිල් අග්‍ර දෙකට කරන්ට් එක දුන්නාම මෙයා චුම්බකයක් බවට පත් වෙනවා. ඒ චුම්බකයක් බවට පත් වුණාම මේ කොයිල් එකට කරන්ට් එක දෙන්න කලින් මේ කොමන්ඩ් එකයි normal close එකයි බදලා තියෙනවා. මේ කොමන්ඩ් එකයි normal close එකයි බදලා තියෙනවා. අපි මොකද කරන්නේ මේකට කරන්ට් එක දුන්නාම මෙන්න මේ කොමන්ඩ් එක සම්බන්ධ වෙනවා normally open එක. මොනකයි රිලේ එකේ කාර්යය. ඔයගලන්ට පැහැදිලි එතකොට එනවා රිලේ එකේ කාර්යය. දැන් මම මෙතනින්ම පරිපථය කියලා දෙන්න. දැන් මේ තියෙන මගේ රිලේ ස්විච් එක. රිලේ ස්විච් එකක් දාපු ගමන් අර අපි මතක් කළා අනිවාර්යෙන් මෙයාට සමාන්තරගතව ඍජුකාරක ඩයෝඩයක් යොදන්න ඕනේ. අනිවාර්යෙන් ඩයෝඩේ කැතෝඩේ කොහෙටද සැපයුමේ ධන දිශාවට එන්නේ. ඔන්න D1 මම යදුවා ඍජුකාරක ඩයෝඩයක්. ඊට පස්සේ කරන්න තියෙන්නේ විදුලි පහනක් සම්බන්ධ කරන්න. ඔන්න මම ඇඳ ගන්නවා. මෙන්න 230 සැපයුමක් තියෙනවා මට. වෝල්ට් 230යි. සැපයුමක් තියෙනවා. ඊට පස්සේ මේකට මම සම්බන්ධ කර ගන්නවා කවුද? බල්බ් එක. මේකට බල්බ් එකක් සම්බන්ධ කරනවා. මේ පැත්තේ පරිපථය ගැන හිතන්න එපා. ඊට පස්සේ බල්බ් එකේ ඒකාග්‍රයක් දෙනවා කොහෙටද? කොමන් එක. මෙන්න මේ කොමන් එක. ඔයගලන්ට පැහැදිලි වුණ බල්බ් එකේ ඒකාග්‍රයක් දුන්නා කොමන් එකට. බල්බ් එකේ අනිත් අග්‍රේ ප්‍රත්‍යාවර්ත සැපයීමට සම්බන්ධයි. ප්‍රත්‍යාවර්ත සැපයීමේ අනිත් අග්‍රය ගෙනහලා සම්බන්ධ කරනවා කොහෙටද? මේකේ normally open එකට. normally open එකට. දැන් ඔයගලන්ට පේනවා LDR එකට ආලෝකය වැටිච්ච ගමන් මේක පොඩි වෙනසක් කරන්න වෙනවා. දැන් රාත්‍රී කාලයේ වීදි ලාම්පු දැල්වෙන්නේ නේ ඕනේ. දැන් මේ විදිහට නැවතුත් මොකද වෙන්නේ? ටිකක් අපි කියමු. LED එකට ආලෝකය ලැබිච්ච ගමන් මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මෙතනින් ධාරාවක් ගන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් ධාරාව ගන්න හින්දා මොකද වෙන්නේ? බේස් එකට වෝල්ටේජ් එක ලැබෙනවා. බේස් එකට වෝල්ටේජ් එක ලැබිලා මේ බේස් එමීටර් සංදිය පෙරනඟුරු වෙච්ච ගමන් මෙන්න මේ ප්‍රධාන මාර්ගයේ ධාරාව ගලනවා. එතකොට කොයිල් එකට කරන්ට් එක යනවා. කොයිල් එකට කරන්ට් එක ගිය ගමන් මොකද වෙන්නේ? රිලේ එක බදනවා. මෙන්න මෙතන ඉඳලා මෙතන. දැන් ඔයගලන්ට පේනවා ප්‍රත්‍යාවර්ත සැපයුම නිසා මොකද වෙන්නේ? මේ බල්බ් එක දවල් පත්තු වෙනවා. ඒක හරියන්නේ නැහැ නේද? මේක රෑ පත්තු වෙන හදාන්නේ. අපි මොකද කරන්නේ? පොඩි වෙනසයි කරන්නේ. එතකොට මේකේ කරන මම පොඩි වෙනස තමයි
මෙන්න මේ අර්ථය අරගෙන ගිහිල්ලා මම සම්බන්ධ කරනවා කාටද normally close එක. normally close එක. එතකොට දැන් බලමු ක්‍රියාකාරීත්වය. දැන් අපි හිතමු උපරිම ආලෝකයක් වැහිලායි කියලා LDR එක. එතකොට මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. ට්‍රාන්සිස්ටරේ ඔන් වෙනවා. ට්‍රාන්සිස්ටරේ ඔන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? රිලේ එකට කරන්ට් එක ලැබෙනවා. රිලේ එකට කරන්ට් එක ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? ආලෝකය වැටිච්ච ගමන් රිලේ එක බදනවා කාටද? කොමන් එකයි normally open එකයි බදනවා. බලපු ගමන් ඔයගලන්ට පේනවා සප්ලයි එක ඕෆ් වෙච්ච හින්දා ලයිට් එක නිවෙනවා. දැන් දවල්ට ලයිට් එක නිවිලා තියෙනවා. දැන් මෙතන උපරිම ආලෝකයක් තියෙනවා. දවල් කාලේ ලයිට් එක නිවිලා. ඊට පස්සේ මේ LDR එක අඳුරුනහම මොකද? LDR එක අඳුර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මෙතනට ලැබෙන වෝල්ටේජතාව නැති වෙනවා. පාදමට ලැබෙන වෝල්ටේජතාව නැඹුරු වුණාම පාදම් නැඹුරුව වෝල්ටේජතාව නැති වුණාම පාදම් නැඹුරුව නැති වෙලා යනවා. පාදම නැඹුරු වෙන්නේ නැහැ කියන්නේ ට්‍රාන්සිස්ටරේ ඕෆ් බවට පත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? රිලේ එකට ලැබෙන ධාරාව නැති වෙලාද? ඉතින් රිලේ එක බඳනවා කවුරුත් එක්ක. කොමන් එකයි normally close එකයි normally close එකයි කොමන් එකයි බලපු ගමන් ඔයගලන්ට පේනවා මේ පරිපත්‍රයේ සංකෘතයි බල්බ් එක පත් වෙනවා. එහෙනම් රැට බල්බ් එක පත් වෙනවා. ආයි උදේ වෙලා LDR එකට ආලෝකය වැටිච්ච ගමන් මොකද වෙන්නේ? බල්බ් එක නිවිලා යනවා. එහෙනම් ඔන්න ඔයගලන්ට ක්‍රියාවලිය පැහැදිලි. එතකොට එහෙනම් අපි මේ සර්කිට් එකට අදාළව සීලුම දේවල් ටික කතා කළා. එතකොට 230න් වීදි ලාම්පු දැල්වෙන පරිපත්‍රයක් සකස් කළා. කෙනෙක්ට ඕන පුළුවන් ඒක තව වෙනසක් කරන්න. අර අපි අඳුක් පරිපත්‍රයේම කෙනෙක්ට පුළුවන් මෙන්න මේ LDR එකයි අර විචාල ප්‍රතිරෝධකයයි මේ පල්ලෙහාට ගන්න. LDR එක පල්ලෙහාට ගන්න පුළුවන්. විචාල ප්‍රතිරෝධකයයි මේ ස්ථිර ප්‍රතිරෝධකයයි උඩට දාන්න. රිලේ එකක් සම්බන්ධ කරන්න පුළුවන් ඊට අනුරූපව. ඒක ගැටලුවක් නෑ. එතකොට ඒක ඔබටම තීරණය කරන්න පුළුවන්. ඒ ක්‍රියාකාරීත්වයට අදාළව රාත්‍රී කාලයේදී රිලේ එක ඔන් වෙලා එහෙම නැත්නම් රිලේ එක ඕෆ් වෙලා වීදි පහන් දැල් වෙන්නයි ඕනේ. එතකොට ඒ ක්‍රියාවලියට පරිපත්‍රයන් දරන නිවැරදි. ඊට පස්සේ අපි බලමු මේක අවසන් කරන්න තව බොහොම සුළු කොටස් ටිකක් තියෙනවා. එතකොට මේකට අදාළ ටික අපි ඔන්න නැවත නැවත පරිපත්‍රේ ඊට පස්සේ අපි පල්ලෙහාට ගියොත් ඔන්න රාශිෂ පරිපත්‍රයක් දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන නැඹුරුව මොකක්ද කියන්නේ. ස්ථිර නැඹුරුව තියෙන්නේ. එතකොට ඊට අදාළ ගණනය කිරීම ටික තමයි අපිට තියෙන්නේ. බලන්න. ඊට අදාළ ගණනය කිරීම ටික තියෙන්නේ. එතකොට මේවා අපි කතා කරපු පරිපත්‍ර නිසා මම මේකත් ඔන්න දුවේ පොතේ ඔබටම බාර කරනවා මේ අදාළ ගණනය කිරීම කරන්න. එහෙනම් ඔබට දැන් ට්‍රාන්සිස්ටර් ආශ්‍රිත ගණනය කිරීම මම හිතන්නේ බොහෝ හොඳින් පුළුවන් වෙන්න ඕනි. මොකද හේතුව න්‍යායාත්මක කරුණු සියල්ලම අපි කතා කළා. ගණනය කිරීම ගොඩක් ඔබත් එක්ක අපි කතා කළා. විශේෂයෙන් අද අපි බලාපොරොත්තු වුණා අපිට දැනුම ලබා දෙන්න මේ ඩාර්ලින්ටන් යුග්මය සම්බන්ධ. ඩාර්ලින්ටන් යුග්මය ගැනත් අපි ගණනය කිරීම ඒ අදාළ පරිපත්‍රයට අදාළව ගණනය කිරීම සියල්ලම සිද්ධ කළා. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් ආශ්‍රිතව තව එන්න පුළුවන් ගැටලු ගොඩක් වෙලාට තියෙනවා. විභාග ගැටලු සම්බන්ධයෙන් කතා කළොත් කාරකාත්මක වර්ධක පරිපත්‍රය සංසන්දක අවස්ථාවක් එක ට්‍රාන්සිස්ටරේ භාවිතා වෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබ විභාගයට යන්න කලින් ඒ වගේ ගණන් කීපයකුත් ඔබට ලබා දෙන්න. විශේෂයෙන් මතක් කරනවා මේ සියලුම දේවල් මුද්‍රිත PDF සටහන් විදිහට ඔබට ගන්න පුළුවන්. අපේ Facebook group එකට පිවිසුනොත් එහෙම නැත්නම් Facebook page එකට පිවිසුනොත් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මුද්‍රණය කරගෙන මේ වීඩියෝ එක සංසන්දනය කර ඔබම අභ්‍යාසයේ යෙදෙන්න. අභ්‍යාසයේ යෙදෙන තරමට තමයි ඔබට මේ දේවල් සමීප වෙන්නේ විභාගය සඳහා උපරිම ලකුණක් උපයන්න පුළුවන්. අපව මතක් කරනවා ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය ඔබ හිතන තරම් අමාරු නෑ. අමාරු වෙලා තියෙන්නේ එක්ක ඔබට උගන්වලා තියෙන ක්‍රමයේ තියෙන ගැටලුවක් විස්තර කිරීමේ තියෙන ගැටලුවක්. එහෙම නැත්නම් ඔබ මේ දේවල් ග්‍රහණය කරගෙන තියෙන ක්‍රමේ ගැටලුවක්. ඉතින් මේ ගැටලු පුළුවන් තරම් අපි निराකරණය කරන්න උත්සාහ කරනවා. ලංකාව පුරාම විසිරීලා අපිත් එක්ක ඉන්න දුවල පුතාලා වෙනුවෙන්. එහෙනම් තවත් මේ වගේ වැදගත් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය සහ ඉංජිනේරු තාක්ෂණ වේදේ තවත් විෂය කොටස් වල වීඩියෝ සමගින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමුගෙන යනවා. විශේෂයෙන් විභාගය සඳහා සූදානම් වෙන අපේ රාජසිංහ විද්‍යාලයේ දුවදරුවන් ඇතුළු සියලුම දෙනාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා විභාගයේ උසස් ලෙස ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා. එහෙනම් අපි අදට සමු ගන්නවා.